නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරියත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, අපි නොදැනුවත්වම කාලය බොහොම ඉක්මනට ගත වෙලා ගියා. මේ වස් කාලයේ අවසාන සතිය, මේ මාසයේ අවසාන දවසේ පුරපසළොස්වක පොහොය. ඒ වෙනකොට වස් කාලය 3 මාසයක අවසන් වෙනවා. ඒ අනතුරුව ඒ පුරපසළොස්වක පොහොයෙන් පසුව චීවර මාසෙ කටින පින්කම් පැවැත්වෙන කාලේ දුක හිතෙනවනේ. ඇයි දුක හිතෙනවා කිව්වේ? වෙන අවුරුදු වල ඔයත්ෝ කොච්චර ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වුණාද, සම්බන්ධ වුණාද? දැන් බලන්න මේ අවුරුද්දේ අවුරුද්දක්ම පන්සලකට එන්න බැරුව, ආගමික කටයුතු වලට සහභාගී වෙන්න බැරුව, පන්සලට ඇවිල්ලා ධර්මශාලාවේ වාඩි වෙලා හාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා බණක් භාවනා කරන්න බැරුව අපි කාලය ගත කළා. නමුත් විහාරස්ථාන වලින් ඒ විය යුතු ආගමික සියලු කර්තව්‍යයන් නවීන තාක්ෂණය ඔස්සේ සිදු කළා. ඔබ ඒට සහභාගී වුණා. අපේ දහම් නිකේතන විහාරස්ථානයේ මගිනුත් සතිපතා ඒ කටයුතු ටික සිද්ධ කරනවා. අදත් මේ කරන්නේ එබඳු කටයුත්තක්. කොමුණත් අතීතේ නානුසෝචන්ති කියලා කිව්වනේ. අතීතයේ පිළිබඳව කල්පනා කරලා දුක් වෙන්න එපා කියලා කිව්වනේ. ඊළඟට නොපෙමුණා වූ අනාගතයේ පිළිබඳවත් කල්පනා කරලා දුක් වෙන්න එපා කියලා කිව්වනේ. මේ කිව්වේ කවුද? බුදුහාමුදුරුවෝ. වර්තමානයේනේ ආපෙන්ටි මේ වර්තමානයේ අපි ජීවත් වෙමු. වර්තමානයේ හොඳයි කියලා අපි හිතාගමු. ලැබිච්ච දේ හොඳම දේ හැටියට අපි කල්පනා කරමු. එතකොට ගැටලුවක් නැහැ අපට. හොඳයි, පහුගිය සතියේ අපේ ධර්ම සාකච්ඡාවට මාතෘකා කරගත්තේ මෙත්ත සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. හුඟක් ඇත්තෝ මේක අහලා තියෙනවා. සමහර අය පෞද්ගලිකවම කතා කරලා කිව්වා අපි ඇත්තටම කරණීය සූත්‍රයේ සජ්ජායනා කරනවා. නමුත් ඒකේ තේරුම හරියට දැනගෙන හිටියේ නෑ. බොහොම පිං ඒක අපිට කියලා දුන්නට. මං හිතුවා ඒ ප්‍රතිචාරය සමගම අපි ගැඹුරු සූත්‍ර අරගෙන සාකච්ඡා කරනවට වැඩිය, මොකද සමහර අපේ තරුණ ළමයිනුත් මේ සාකච්ඡාවල් අහනවා. ඒත් සමහර වෙලාවට කියනවා හාමුදුරුවෝ බරබර වචන කිව්වේ නැතුව සරල දේවල් කිව්වොත් අපිට තේරෙනවා. ඉතින් බරබර වචනේ කියලා කියන්නේ අර ඒගොල්ලන්ට සමහර වචන තේරෙන්නේ නැහැ. ඉතින් මං හුඟක් උත්සාහ කරනවා සරලව මේ කියන දේ පින්නතුන්ට මතක් කරලා දෙන්න. වැඩි හිටියන්ට පමණක් නෙවෙයි, අපේ තරුණ දරු පිරිසටත් මේකේ යම්කිසි ඵලයක් ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් ආකාරයට. දැන් ඔබ කල්පනා කරයි අද මම මොකද්ද සාකච්ඡාවට බලාපොරොත්තු වෙන්නේ කියලා. අදත් මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි දිනපතා ජීවිතයේ සජ්ජායනා කරන සූත්‍රයක්. මංගල සූත්‍රය. අන්න මූණ නරක් වෙනවා. මූණ නරක් කරගන්න එපා. මම දන්නවා සමහර වෙලාවට ඔබ කල්පනා කරයි ඕකත් අර කරණීය සූත්‍රය වගේ හිසේ කෙස් ගානට අපි කියලා තියෙනවනේ. අපි අහලා තියෙනවනේ. ඉතින් අදත් හාමුදුරුවෝ කියන අපරාධේ හිතන්න එපා හැම. අපි මේක සජ්ජායනා කළාට මේකේ අන්තර්ගතය, මේකේ ඇතුළත තියෙන දේ
කොච්චර වටිනවද කියන එක මතු කළ දෙන්නයි අද මං බලාපොරොත්තු වෙන්නේ. අධෛර්ය වෙන්න එපා. අර ලියන පොතයි පෑනයි අතට ගන්නට අරන් ලෑස්ති වෙන්න මංගල සූත්‍රය. නිධාන කතාව ඔබ දන්නවා. ඒක මං දිගින් දිගට කතා කරන්නට බලාපොරොත්තු නැහැ. මොකද අද මේ කාල සීමාව තුළ මේ මංගල සූත්‍රයේ අවසන් කරන්නයි මං බලාපොරොත්තු වෙන්නේ හැකිතාක් දුරට විස්තර කරලා. දෙවිවරු පිරිසක් දෙවි ඇවිල්ලා බුදුහාමුදුරන්ට අහනවනේ බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තියුං ආකංකමානා සොත්තානා බ්‍රෝහි මංගල මුත්තමං. දෙවිවරු මිනිස්යෝ දැන් මේ මංගල කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. එක එක්කිනා එක එක දිට්ඨ සුත මුත කියලා මෙහෙම කියනවා. ඒ කියන්නේ ඇහැරිලා පළවෙනියෙන්ම දකිපු දේ මංගල කියලා, පළවෙනියෙන්ම කතා කරපු දේ මංගල, පළවෙනියෙන්ම විඳපු දේ මංගල, ওই විදිහට මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙච්ච පළවෙනියෙන්ම දේ මංගල හැටියට කතා කරනවා. දැන් දෙවිවරු මිනිස්සු බෙදිලා මේකට තර්ක විතර්ක කරනවා. අනේ බුදුහාමුදුරනේ මංගල කියලා කියන්නේ මොනවද? අනුකම්පාවෙන් අපට දේශනා කරන්න. ඕක තමයි මංගල සූත්‍රයේ පසුබිම. ඉතින් ඕක නිධාන කතාව පින්නතුන්ට පිරිත් සූත්‍ර පොත්වල තියෙනවා. එතනදී ඒ දේවතාවගේ ආරාධනාව අනුව බුදුහාමුදුරුවෝ මංගල කියලා කියන්නේ කුමක්දයි කාරණා 38ක් 38 මගුල් කියලා මංගල කාරණා කියලා ඔබ අහලා තියෙනවනේ. කාරණා 38ක් මංගල හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර දැන් මම බලාපොරොත්තු වෙනවා පින්නතුන්ට ඒ 38ක් මගුල් කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ටිකෙන් ටික ඔබට පැහැදිලි කරලා දෙන්න වගේම මේකේ තව පැතිකඩක් තියෙනවා අපට හිතන්න. මොකද්ද දන්නවද? දැන් ওই දඹදිව දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජම්බුද්දීපේනේ දඹදිවනේ. ඒ දඹදිව බොහොම සමාජගත වෙලා තිබිච්ච කාරණයක් තිබුණා. බමුණු සමාජයක් නිකුත් බ්‍රාහ්මණ. ඔය ඇත්තෝ මේ මනුෂ්‍ය ජීවිතය ඒ කාලෙත් කොටස් තුනකට බෙදලා te බුදුහාමුදුරුවොත් ඒක කළා. ළමා කාලේ, තරුණ කාලේ, ඊළඟට වයසක වෘද්ධ කාලේ. දැන් මේ කාලත්‍රයට අනුගත විය යුතු. එහෙම නැත්නම් මේ කාලත්‍රයේදී අපි සකස් වෙන්න ඕනේ නැත්නම් පුරුදු කරන්න ඕනේ ධර්මතා පිළිබඳවත් ඇත්ත පුරුදු කරලා තිබ්බා. බාල කාලේ හොඳට අධ්‍යාපනය ලබන්න, තරුණ කාලේ හොඳට රැකියාව කළා, ගෘහස්ත ජීවිතයේ සාර්ථක කරගන්න, අන්තිම අවස්ථාවේදී වෘත සමාදන් වෙන්න, ඒ කියන්නේ තාපස ජීවිතයක් ගත කරන්න ওই විදිහට පැහැදිලි කරලා තිබුණා. දැන් මේ මංගල සූත්‍රයේ ඇතුළත ඔබ හිතුවද මේ කාලත්‍රේ පිළිබඳව බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා කියලා? ඒක හැංගිවිලා තියෙනවා. හැබැයි මේකෙන් මම අදහස් වරදවා තේරුම් ගන්න එපා. මේ මංගල සූත්‍රයේ තියෙන කාරණා එතකොට ළමා කාලයට විතරක් එක කොටසක්, මහලු තරුණ කාලයට විතරක්, මහලු කාලයට විතර නැහැ. මේක කාලත්‍රයටම බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රය, මංගල සූත්‍රය. තේරුණානේ? ඉතින් ඒ නිසා මේක වටිනවා ඔබ අහලා දැනගන්න. මොකද්ද මේ කියලා පස්සේ මම ඔබට විස්තර කරන්න. දැන් අපි මංගල සූත්‍රයේ අඩංගු ඒ 38ක් කාරණා පිළිබඳව එකින් එක සරලව සාකච්ඡා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මම කිව්වනේ අර පෑනයි පොතයි අතට අරගන්න මම පුරුදු තැනට අදත් යන ආද අපි මල්ලි පොඩ්ඩක් මේ වෙනස් කරලා තියෙනවා. එතෙන්ට මම යනවා මේ කටයුත්තට. හරි. මංගල සූත්‍රයේ ඔබ දන්නවා අපි පටන් ගන්නෙ කොහොමද? අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. එක මම මෙහෙම ලියන්නම්කෝ. අසේවනාච බාලාණං. ඔබ දන්නවා මම ඒවා වැඩි
විස්තර කරන්න බලාපොරොත්තු නැහැ. මේක කාරණා ටික විතරක් ඔබට විග්‍රහ කරන්න මම බලාපොරොත්තු වෙනවා. අසේවනාච බාලාණං. එතන තියෙනවා බාලාණං කියලා වචනය. බාල. මේ බාල කියලා කියන්නේ සමහර වෙලාවට ඔබ කල්පනා කරයි වයසින් බාලාය. නෑ, වයසින් බාලාය නෙවෙයි. මෙතන බාලය කියලා කිව්වේ ඔක බොහෝ වෙලාවට ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා not to associate with fools කියලා. ඒක පාවිච්චි කරලා තියෙන වචනේ. මං වැඩි ඒකට එකඟ නැහැ. මෙතන මොකද බාල කියලා කියන වචනේ ඊට වැඩි ලොකු අර්ථයක් තියෙනවා. තේන්නානේ? මේක සාමාන්‍යයෙන් සිංහලට පරිවර්තනය කරනවා මෝඩයෝ ඇසුරු කරන්න එපා කියලා. ඒකට දැන් මේ මෝඩයා කියන මේ වචනෙට අපි නිර්වචනය අර්ථ දෙන්නේ කොහොමද? කවුද මෝඩයා? හරි. එතකොට අපි මෙහෙම තේරුම් ගමු. මේ බාල කියන එක හොඳට අපි තේරුම් ගන්නට යම් කිසි පුද්ගලයෙකුට පින පව මේකයි කියලා තේරුම් ගන්න බැරි නම් අන්නේ පුද්ගලයා බාල. පැහැදිලි? යම් කිසි පුද්ගලයෙකුට මේක හොඳ මේක නරක මේක පින මේක පව කියලා තේරුම් ගන්නට බැරි නම් අන්නේ ඒ පුද්ගලයා බාල. එතකොට අසේවනාච. ඒ පුද්ගලයා ආශ්‍රය කරන්නට පයි කියන්නේ යම් කිසි පුද්ගලයෙකුට හොඳ නරක දෙක තේරුම් ගන්නට බැරි නම් පින්පව් දෙක තේරුම් ගන්නට බැරි නම් ඒ පුද්ගලයා ඇසුරු කරන්නට එපා කියන එකයි කියන්නේ. මොකද එතන තමයි ආරම්භය. ආශ්‍රය. මේ ආශ්‍රයෙන් මොකක් දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. අපි පුංචි කාලේ ඔය දහම් පාසල් යනකොට ජාතක කතාවක් මට මතකයි තිබුණා මේ මී අඹ ගහක්. ඒ කියන්නේ පැණි බේරෙන මී අඹ ගහක් තිත්ත කරපු හැටි. ආශ්‍රයෙන්. මොකද්ද කළා තිබුණේ? ඒ මී අඹ ගහ වටේට කොඹ ගස් හිටෝලා. කොඹ ගස්. ඔබේ ජාතක කතාව අහලා ඇති. ඉන් පසුව ඒ ගහේ හැදෙන මී අඹ ගෙඩි මී පැණි රහ නෙවෙයි තිත්ත රස. අසේවනා. ඒකට බලන්න අර සත්ත්කුම්භ ජාතකේ අර ගිරව් පැටවුන් දෙන්නගේ කතාව. එක පැටියෙක් මොනවද තාපසේ පැත්තට වැටුණා අනිත් පැත්තෝ සොරුන්ට වැටුණා. දැන් බලන්න ආශ්‍රය නිසා ඒ සත්තුන්ගේ වචන උනත් කතා ස්වරූපේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා මේක හරියට අපිට බලපාන ඇසුර. ඒ නිසා තමයි බුදුහාඳුරෝ පළවෙනියට මේක දැම්මේ. අසේවනාච බාලාණ. එපා. වැරදි, පව්, හොඳ, නරක තේරුම් බේරුම් කරගන්න බැරි පුද්ගලයෝ ආශ්‍රය කරන්න එපා. දැන් මෙතන මිනුම් දණ්ඩක් තියෙනවා. මිනුම් දණ්ඩක්. ඊට කලින් මම මෙන්න මේක මතක් කරන්න. දැන් මේතන මේ බාල කියන එක අපි පාප මිත්‍රයෝ කියලානේ කියන්නේ. පාප මිතුරු ඇසුර. හරිනේ? එතකොට හොඳ නරක දෙක තේරුම් බේරුම් කරගන්න බැරි නම් ඔහු පාප මිත්‍රෙක්. මේ පාප මිත්‍රයා තේරුම් ගන්නේ කොහොමද? අඳුරගන්නේ කොහොමද? හරි. ඉද බික්කවේ බාලෝ. බාලයා කියන්නේ කවුද? දුච්චින්තිත චින්තිච හෝති දුබ්බාසිත භාසී දුක්ඛත කම්මකාරී. යම් කිසි පුද්ගලයෙක් නරක අවඩ අයහපත් දේ කියනවා නම් ඒ කියන්නේ නරක වචන පාවිච්චි කරනවා නම් අවඩ වෙන සිදු වෙන වචනම පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ ඊළඟට අවඩ ක්‍රියා සිද්ධ කරනවා නම් අයහපත් ක්‍රියා සිද්ධ කරනවා නම් වැරදි ක්‍රියා සිද්ධ කරනවා නම් වැරදි සිටිවිලි නිරන්තරයෙන්ම ඇති කරගන්නවා නම් පාපී සිටිවිලි නිරන්තරයෙන්ම ඇති කරගන්නවා. දැන් කය එතන තියෙනවා. කය වචනය සිත. හරි? සිත. දැන් මේකට අපි කියනවානේ තුන්දොර කියලා. දැන් මේ තුන්දොරෙන්ම ඔහු නරක දේවල් කරනවා, නරක වචන පාවිච්චි කරනවා, නරක සිටිවිලි සිතනවා. අන්න ඔහු බාල. අසේවනා. ආශ්‍රය කරන්න එපා. ඔබට යම් කිසි චිත්‍රයක් දැන් සිටේ මැවෙනවා. නරක පුද්ගලයෝ කියලා කියන්නේ කවුද? හොඳයි. ඊළඟට පඬිත. කවුද පඬිත? ඕකත් එක එක්කෙනා නිර්වචනය කරනවා. educated. අධ්‍යාපනය. සහතික ගොඩාක් තියෙනවා නම්
ඔහු පඬිතෙක්. අපි මේ පඬිත කියන වචනයට උගතයි කියලාත් කියනවානේ. හැබැයි මේ බුදුහාඳුරෝ දේශනා කරපු පඬිත කියන වචනේ ඒ උගතා කියන වචනයට එහාට ගිය වචනයක්. වෙන්නද? educated නෙවෙයි. wise. ඒකයි වුමනා කරන්නේ. දැන් ඒ පුද්ගලයාගේ මේ පඬිතයාගේ ස්වභාවය මොකද්ද? සුචින්තිත චින්තිච හෝති සුභාසිත භාසී සුඛත කම්මකාරී. දැන් මෙයා අවඩ දේවල්මයි හිතන්නේ කරන්නේ. මෙයා වැඩදායි දේවල් මෙලවට පරලෝට දෙවලෝටම වැඩදායි ක්‍රියා කරනවා, වචන පාවිච්චි කරනවා, සිතවිලි සිතනවා. කවුද? මෙයා. සමහර වෙලාවට අපි මේ පඬිතුයෝ කියලා කියන දැන් ওই විභාගයක තියෙනවානේ පඬිත උපාධිය කියලා. දැන් මේ පඬිත උපාධිය ගත්තත් PhD ගත්තත් මොන සහතිකේ අපට ලබලා දුන්නත් ඒ පුද්ගලයා තුල සමහර විට මෙන්න මේවා තියෙන්න පුළුවන්. මොනවාද? වැරදි. එතකොට ධර්මයට අනුව මේ පුද්ගලයා උගතෙක් පඬිතෙක් නෙවෙයි. හරි? එහෙනම් පඬිතය anu කවුද? යහපත් ක්‍රියා කරන, යහපත් වචන ප්‍රකාශ කරන, යහපත් සිතුවිලි සිතන පුද්ගලයා පඬිතයාය. අන්න ඔහු වයිස්. හොඳයි. දැන් මේ හොඳ නරක කියලා අපි පාවිච්චි කරනවානේ. හොඳ නරක. මේක තමයි අපි කරන සාමාන්‍යයෙන් අපේ ජීවිතයෙන් සිදුවෙන ක්‍රියා. හොඳ ක්‍රියා, නරක ක්‍රියා. තේන්න? දැන් මේ ක්‍රියා හොඳ ක්‍රියාවක් හැටියට තීරණය වෙන්නේ කොහොමද? නරක ක්‍රියාවක් හැටියට තීරණය වෙන්නේ කොහොමද? මේක බොහොම සංකීර්ණයි. හේතුව මොකද? අර කතාවක් තියෙනවානේ once bread is once poison කියලා. කෙනෙකුගේ රස තව කෙනෙකුට විස වෙන්න පුළුවන්. ඒ වගේ මම හොඳයි කියලා හිතන දෙයක් තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. තව කෙනෙක් නරකයි කියලා හිතන දෙයක් තීරණය කරන දෙයක් මට හොඳ වෙන්න පුළුවන්. ඒක තමයි අද ලෝකේ ස්වභාවය. හේතුවයි නානත්ත කාය නානත්ත සංඥා අපේ ඔක්කොම එක වගේ නෙවෙයි, හිතන ක්‍රමේ වෙනයි. ඉතින් එහෙමනම් හොඳ මොකද්ද, නරක කුමක්ද, යහපත කුමක්ද, අයහපත කුමක්දයි තීරණය කරන්නේ කොහොමද? වටිනවා. ඔබ හිතලා තියනවද මේ ගැන? බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන්ට ඔන්නෝක උගන්වනවා. මිනුම් දණ්ඩක් තියෙනවා. අපිට මිනුම් දණ්ඩක් තියෙන්න බෑ මනින්න කොයිද? දැන් මේ හොඳ නරක යහපත අයහපත දෙක මනින්නත් මිනුම් දණ්ඩක් දුන්නා. කවුද? බුදුහාමුදුරු. කාටද? රාහුල පුංචි හාමුදුරන්ට. ඔය දන්නා රාහුල පුංචි හාමුදුරු අවුරුදු 7න් මහණවුන් කරගත්තානේ. බුදුහාමුදුරුවන්ට හිතෙනවා අද මම යන්න ඕනේ රාහුල බලන්න දකින්න. දැකලා බලලා රාහුලට පොඩි අවවාදයක් දෙන්න ඕනේ. තමන්ගේ දරුවනේ. ඒ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුංචි හාමුදුරන්ට මේක මතක් කරලා දෙනවා. රාහුල කොහොමද මේ ලෝකේ යහපත අයහපත තීරණය කරන්නේ? හොඳ නරක දෙක. යම් කිසි ක්‍රියාවක් කිරීමෙන් පැහැදිලිනේ. ඊට පස්සේ යම් කිසි වචනයක් ප්‍රකාශ කිරීමෙන්, යම් කිසි සිතවිල්ලක් සිටීමෙන් ඔබට අයහපතක් වෙනවා නම්, අවඩක් වෙනවා නම් අන්න ඒක අකුසල, සබ්බන්තා අකුසල. සමහර වෙලාවට මේ ක්‍රියාව වචනේ සිතවිල්ල නිසා ඔබට අයහපතක් නොවෙන්න පුළුවන්, අනුන්ට වෙන්න පුළුවන්. ඔබට නෙවෙයි අනුන්ට. එහෙනම් ඒකත් එපා. මේ නිසා ඔබටයි අනුන්ටයි දෙපිරිසමට අවඩක් වෙන්න පුළුවන්. එහෙනම් ඒකත් එපා. දැන් බලන්න කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කළාද කියලා.
ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නෑ එයාටනේ ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනෝනේ ඒත් එපා. එයාට වෙන්න පුළුවන් ඔබට එපා. ඔබටයි එයාටයි දෙන්නටම වෙන්න පුළුවන් එපා. දැන් ආපහු ඒක මතක් කරගන්න යම් කිසි ක්‍රියාවක් යම් කිසි වචනයක් යම් කිසි සිටිවිල්ලක් නිසා මට අවඩ පිණිස පවතිනවා නම් ඒත් එපා. අනුන්ට අවඩ පිණිස පවතිනවා නම් ඒත් එපා. මටයි ඔබටයි දෙපාර්ශ්වයටම අවඩ පිණිස පවතිනවා නම් ඒවා එපා. ඔන්න මිනුම් ගන්න. ඔක මතක තියාගන්න. ඒකට ওই මිනුම් ගන්න ඔබට පුළුවන් හැමතිස්සෙම පාවිච්චි කරන්න. මොකටද පාවිච්චි කරන්නේ? යහපත අයහපත හොඳ නරක දෙක තේරුම් මේරු කරගන්න බුදුහාමුදුරු දුන්න මිනුම් ගන්න. සිතවිල්ලක් ආපු ගමන් ඔබ හිතන්න වචනයක් පිට කරන්න කලින් ඔබ හිතන්න මේ වචනේ පිට කිරීම නිසා මට අවඩක් වෙනවද? නැහැ. අනුන්ට අවඩක් වෙනවද? අපේ දෙපිරිසට අවඩක් වෙනවද? එහෙනම් එපා. හරි. එහෙනම් පණ්ඩිතානංච සේවන are wise people. යහපත අයහපත තේරුම් බේරුම් කරගන්න පුළුවන් පුද්ගලයෝ ඇසුරු කරන්න. මොකද කවදාවත්ම ඒ පුද්ගලයන්ගෙන් අපේ ජීවිතේට අවඩක් අයහපතක් නපුරක් සිද්ධ නොවෙන නිසා. හරි. එහෙනම් අසේවනාච බාලාණං ඊළඟට පණ්ඩිතානංච සේවන. ඊළඟට මොකද්ද බුදුහාඳුර දේශනා කරේ? පූජාච පූජනීයානං. ඔක අපි කියනවානේ පිදිය යුත්තන් පුදන්න. Honored the honorable. Honored. හරි? පූජාච පූජනීයාන. පිදිය යුත්තෝ. දැන් මෙතන තියෙන වචනයක් පූජා කියලා. පිදිය යුතු අය. දැන් අපි මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ. කවුද පිදිය යුත්තේ කියලා? පිදිය යුතු අය. මොකද මේක නිර්ණායක. සමහර විට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. හැබැයි අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ ඒ හැම කෙනෙක්ම පිදිය යුත්තෝද කියලා. අපි බලන්න ඕනේ. ගෞරවණීය හැඟීමක් අපිට වැඩිය උසස් ගුණධර්ම තියෙන අපිට වඩා යහපත් ආකාරයෙන් සමාජයේ කටයුතු කරන ශික්ෂණයෙන් යුක්තව කටයුතු කරන පිරිසක් සිටිනවා නම් පිදිය යුතු අය. හරි? එතනදී මම මතක් කරන්න ඕන ඔබට එක කාරණයක්. ජාතක කතාවක් තියෙනවා. ඒ බුදුහාමුදුරන් වහන්සේ අත්කුලේ ඉපදිලා. අත්කුලේ ඉපදිලා. හැමදාම උන්වහන්සේ ඒ ඇත්රාල ඇවිල්ලා ඒ භික්ෂුන් වහන්සේලාට নমස්කාර කරනවා. දඩයක්කාරී මේක දකින්න. ඒ දඩයක්කාරයා කරන්නේ මොකක්ද? ඇත්තු මරලා දල කපාගෙන යන එක. ඒක තමයි යාගේ රැකියාව. දැන් මේ දඩයක්කාරයා මේක දකිනවා. දඩයක්කාරයා කල්පනා කරනවා හොඳම ක්‍රමේ තමයි කාෂාය වස්ත්‍රයක් දාගන්න එක. එතකොට අර ඇත්රල ඇවිල්ලා ගෞරව කරනවා. මට ලේසි මගේ රාජකාරියට. දැක්කනේ? එතකොට පූජාච අර කාෂාය වස්ත්‍රය පරෝගත්ත පමණකින්ම ඒ පුද්ගලයා පූජාච වෙන්නේ නැහැ. එනිසා අපි බොහෝම කල්පනාකාරී වෙන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ. පිදිය යුත්තන් කවුද? කමාරු. තේරුම් ගන්න. ඇයි දන්නවද? දස බුදුහාමුදුරුවෝ කොසල් රජුරෝයි සාකච්ඡා කර කර ඉන්නවා ජේතවනාරාමේ. හැමදාම කොසල් රජුරෝ යනවයි කියනවනේ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. ඔය සංයුත්ත නිකායේ තියෙනවා කෝසල සංයුත්තේ කියලා වෙනමම කොටසක්
සම්පූර්ණයෙන්ම කොසල් රජුරවන්ට දේශනා කරපු ධර්මයේ බණ. දැන් මේ දවසක් කොසල් රජුරෝයි බුදුහාමුදුරුවෝයි ධර්ම සාකච්ඡාවක් කර කර ඉන්නකොට කොසල් රජුරවන්ට පේනවා ජේතවනාරාමේ ඉස්සරහා පිටින් ප්‍රෞජ් පබ්බජිතෝ පිරිසක් ගමන් කරනවා. නැකිට කොසල් රජුරෝ දැන් මේ බණහා ඉන්න ගමන් ඇල දුවල ගිහලා ඇත්තන්ට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරලා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ රහතන් වහන්සේලා පිරිසක් මං ගිහිල්ලා වැන්දේ. බුදුහාමුදුරුවෝ රජුරවන්ට කියනවා මහරජා යැත්තෝ රහත්ද නැද්ද කියන එක මට වැඩිය ඔබ හොඳට දන්නවනේ. කවුද මේ පිරිස? රජුරෝ සූදානම් කළා රට වටේ යවන උත්තුකාරයෝ. කාසා වස්ත්‍ර අන්දලා ඒ වේශයක් දරලා ඒකට කවුරුත් සැක කරන්නේ නැහැනේ. රට වටේ යනවා. මොකටද මේ යන්නේ? ඔත්තු බලන්න. රාජ්‍යයට රජුරවන්ට විරුද්ධව කටයුතු කරන ක්‍රියා කරන කතා කරන පිරිස කවුද කියලා අඳුර ගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මහරජුරවන්ට මහරජ මට වැඩිය ඔබ හොඳින් දන්නවනේ ඇත්තෝ කවුද? අන්න එතනදී බුදුහාමුදුරුවෝ හරි ලස්සන අවවාදයක් දෙනවා. සංවාසේනකෝ මහරජ සීලං වීදිතබ්බා. සීලං මහරජ මේ සීලය කියන එක දැකපු පමණින් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ මේ පුද්ගලයා සීලවන්තයෙක්ද නැද්ද කියන්නේ. සමහර විට අපි ශනික තීරණය ගන්නවානේ. අර මොනවාද? හිමීට ගමන් කරන වැඩි සද්ද බද්ද නැතුව කතා කරන වියදණ්ඩක් දුර බලාගෙන ඉන්න බොහොම සංවරව දැක්කම අපි හිතන හරි ශාන්තයි හරි අපි රැවටෙනවා. බාහිර පෙනුමට සංවාසේනකෝ මහරජ සීලං සංවාස ඇසුරු කරන්න ආශ්‍රය කරන සංවාස කියන්නේ ඒකයි. ඇසුරු කරන්න. ඒ ඇසුරු කිරීම තුලින් තමයි ඕ සීලවන්තයෙක්ද නැද්ද කියන එක තේරුම් ගන්න. ඊළඟට ඒකත් මේ දවසක් පැයක් දෙකක් සතියක් හමාරක් ඇසුරු කළ බෑ. පංචකේ දීගෙන අද්දුනා. බොහෝ දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න ඕනේ. ඒ පුද්ගලයා සීලවන්තයෙක්ද නැද්ද කියන එක දීර්ඝ කාලයක්. ඒත් මති. මනසිකරෝතානෝ අමනසිකරෝත. හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. එතකොට ආශ්‍රය කරන්න ඕනේ දිගු කාලයක් හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒත් පඤ්ඤාවන්තෝ නොදුප්පඤ්ඤෝ. ඒත් මොඩේකට බෑ නුවණ තෙනු කෙනෙකුට විතරයි ඒක කරන්නත් පුළුවන්. දැන් බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට මේ ටික දේශනා කළා. අපි කොච්චර රැවටෙනවද? ඔබ මම කොච්චර රැවටිලා ඇද්ද මිනිස්සුන්ට? මේ පූජාච කියලා හිතාගෙන මිනිස්සුන්ට මේ තමයි අපි තේරුම් ගන්න ඕන. හොඳයි. පූජාච පූජනීයාන. එතකොට පිළියුත්තන් කවුද? අපි තේරුම් ගන්න. අපි කියනවා අපි අම්මා තාත්තලා අපි පිළියුත් අපේ ගෙලන්ට පුදන්න ඕනේ. අපි වැඩි හිටිය අපි පුදන්න ඕන. අපිට වැඩි හොඳයි. අපිට වැඩි ගුණ ධර්ම වලින් වැඩි යමක් තියෙනවා නම් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිරිසක් ඉන්නවා නම් අපි ඇත්ත පුදන්න. ගැටලුවක් නැහැ. හැබැයි තේරුම් ගන්න මොකද්ද කියලා. පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. හරි. ඔය මංගල සූත්‍රයේ පළවෙනි ගාථාවේ තියෙන සරල තේරුම ඔබට මම ප්‍රකාශ කරා. ඊළඟට දෙවෙනි ගාථාවේ තියෙනවා පතිරූප දේශ. ඊළඟට තියෙනවා පුබ්බේච කත පුඤ්ඤත. ඊළඟට තියෙනවා අත්ත සම්මා පනිදි. කරුණු තුනක් තියෙනවා. තේරුණානේ? පතිරූපදේශ. අර අසේවනාච වගේම මෙන්න මේකත් අපි හැම කෙනෙකුගේම ජීවිතයට වටිනවා. පතිරූප
සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න. මොකද්ද මේ? දැන් මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිවන් කුළු ගන්නලා තියෙන එකක් නේ. නිවන් කුළු ගන්නලයි කියලා කියන්නේ ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්න දේවල් තියෙනවා වගේම ඒක යටින් පොඩ්ඩක් නිවන ගැනත් කතා කරලා තියෙනවා මේකෙත් තියෙනවා. මේ සියල්ල ලෞකික ජීවිතය යහපත් කර ගැනීමට කතා කරගෙන ගිහිල්ලා අවසානයේ නිර්වාණ අවබෝධය දක්වා මේක යන ආකාරයේ බුදුහාඳුරු ලස්සනට මේක හැම සූත්‍රයක් මෙහෙමයි. නිවන් රස කුළු ගන්නලා තියෙනවා. උපමාවක් තියෙනවානේ. මහා සමුද්‍රයේ ජලය ලෝකේ කොතනින් අරගෙන දිවගාලා බැලුවත් එකම රස, ලෝණ රස. ඒ වගේ මේ ධර්මයේ මොන ධර්මයක් සාකච්ඡා කළත් මොන ධර්මයක් කතා කළත් මේ ස්වාසුදාසක් ධර්මස්කන්ධේ හැම තැනකම හැම දෙයකම තියෙන එකම රස, නිවන් රස. මේකෙත් එහෙම. පතිරූප සුදුසු ප්‍රදේශය. මොකද්ද මේ සුදුසු ප්‍රදේශය? ඒ කියන්නේ මට ගැලපෙන්නේ නැත්නම් මේ පරිසරය, එතන ඒ නිවහන, ඒ සබර්බ් එක, ඒ ගම මම අත්හැරලා යන්න. මට මගේ පවුලට මගේ දරුවන්ට ගැලපෙන්නේ ඉතින් අපි කියනවනේ මේ හාමුදුරනේ වටපිටාව හොඳ නැහැ ඉච්චර. එහෙනම් ඒක ප්‍රතිරූපයක් නෙවෙයි. අපේ ගුණධර්ම ටික දියුණු කරගන්න බෑ. අපේ හැදියාවට බාධාවක්. අපේ දරුවන්ගේ හැදියාවට බාධාවක්. මොකද අපිට ඇහැට දකින්න තියෙන දේවල්, කනට ඇහෙන තියෙන දේවල් හොඳ නැහැ. ඒ හොඳ නැත්තම් අයි අපි එතන ඉන්නේ. කොච්චර වටිනාකමක් දීලා අපි හදාගත්තත් කෝටියක් වටිනවා වුණත් එතන Tamanට නොගැලපෙනවා නම් අපි එතනින් ඉවත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ගැලපෙන තැන පතිරූප living in a suitable place. If it is not suitable for you, give it up. අත්හැරලා දාන්න. ඇයි? ඒක තමන්ගේ යහපතට, තමන්ගේ පවුලේ යහපතට, තමන්ගේ දුවදරුවන්ගේ යහපතට, හැම දෙනාගේම යහපතට. නිසා සමහර දෙමව්පියෝ දරුවෝ අරගෙන වෙන තැන් වලට යනවා. අරගෙන ඇයි යන්නේ? අනේ හාමුදුරනේ පරිසරය හොඳ නැහැ. අපේ ළමයි හදාගන්න ඉපැයි. අපේ ළමයි හදාගන්න. ඒ නිසා කොච්චර එතන මිල අධික වුණත් වැඩක් නැහැ. පරිසරය හොඳ නැහැ. නිසා අපි සුදුසු ප්‍රදේශයක් වා ගෙදර වුණත් අපි සුදුසු පරිසරයක් අපි හදාගන්න පුළුවන්. තේන්නානේ? පතිරූප දේශ වාසෝච. ඊළඟට මේ මංගල කාරණා. හරි? පතිරූප දේශ වාසෝච ඒතම් මංගල මුත්තමං. අර ඉස්සෙල්ලා මං කිව්වනේ අසේවනාච බාලාණං ඒතම් මංගල මුත්තමං. පණ්ඩිතානංච සේවනා ඒතම් මංගල මුත්තමං. පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. ඊළඟට පතිරූප දේශ වාසෝච ඒතම් මංගල මුත්තමං. උතුම් මංගල කාරණා මේ ප්‍රකාශ කරගෙන යන්නේ. ඊළඟට පුබ්බේච කත පුඤ්ඤතා. පුබ්බේච කත පුඤ්ඤතා මේක පරිවර්තනය කරලා තියෙනවා having merits performed before කියලා. තේන්නානේ? අපි පෙර ඉස්සර පින් කළ පුබ්බේච කියලා කියන්නේ පෙර. මේ මොහොතට කලින් වෙන්නත් පුළුවන්, ඊළඟ භවයේ වෙන්නත් පුළුවන්. පෙර කරන ලද පින් නැති බව. ඒක හරි. පිනක් තියෙන්න එපා කොයි දෙයක් ලබන්න. කොච්චර උත්සාහය තිබුණත් පිනක් නැත්තම් ඒව ලබන්න බෑ. පිනක් තිබුණත් උත්සාහයක් තියෙන්න ඕන. මේ දෙකම හරියට අර රේල් පීලි දෙක උඩ යන වාහනේ වගේ. හරි? දෙකම තියෙන්න ඕනේ. ඒ නිසා අපි සසර පින් කළා තියෙනවා. ඒ නිසානේ මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබුණේ. මම ඕක කතා කළානේ අර කර්මය ගැන කතා කරන අවස්ථාවේදී. ඉතින් අද ඒ ගැන මම කතා කරන්න බලාපොරොත්තු නැහැ. ඔබ කල්පනා කරලා බලන්න. මම තමන්ගේ ජීවිතේ ඇත්තටම පෙර පින් කළා තියනවද? ඔබ තක්සේරුවකට ඇවිල්ලා තියනවද? ඔබ නිගමනයකට බහලා තියනවද? ඔබ ඒ ගැන හිතුවද? නැහැ, හිතුවේ නැහැ. ඇයි හිතුවේ නැත්තේ? ඔබට හිතන්න ඕන කමක් නැහැ. මනුස්ස ජීවිතයක් ලැබුණා, කනවා බොනවා, ජීවත් වෙන ඇඳුම් පැළඳුම් බේත්තේ තරවා මේවා ඔබට තියෙනවා. ඉතින් මොකටද මේ පුබ්බේචක තමන් පෙර පින් කළා තියනවද කියලා ඔබ හිතන්නේ? අන්න
ඔබ හිතන්න. ඔබ දැන් පොඩ්ඩක් හිතන්න. මිනිස්සෙක්. තේන්නානේ? ඔබත් මිනිස්සුયો. මිනිසා. දැන් මේ මිනිස්සුયો මේ සමාජයේ ඔබ දැකලා තියෙනවනේ, අහලා තියෙනවනේ කොච්චර මිනිස්සු ඉන්නවද මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් ඒ මනුෂ්‍ය ජීවිතේ පවත්වගෙන යන්න අවශ්‍ය කරන දේ නැති. අපි එදා ඔක කතා කළා. තේන්නානේ? ප්‍රතිසන්දි විපාක අනිත් එක ප්‍රවෘත්ති විපාක කියලා. මෙන්න මේ. මේ ප්‍රවෘත්ති විපාකය කියලා කිව්වේ මේ ඉස්සර කරපු ඒවා. හරි? ප්‍රතිසන්දිය හොඳ වෙන්න පුළුවන්. ප්‍රවෘත්තිය නරක වෙන්න පුළුවන්. මේ ප්‍රවෘත්තිය නරක වුනේ මොකද? අපි ඉස්සර ඒකට අවශ්‍ය කරන දේ නොකරපු නිසා. එහෙනම් ඇස් දෙක පියාගෙන ඔබ කල්පනා කරලා බලන්න. ප්‍රවෘත්ති. ඛණ්ඩ බොණ්ඩ නැති මිනිස්සු කී ලක්ෂයක් කී කෝටියක් මේ ලෝකේ ඉන්නවද? ඒ අතරින් මම කොච්චර වාසනාවන්තද? එක වේලක් හරි මම බඩ පිරෙන්න කනවා. ලෙඩට දුකට බේත් නැති කොච්චර මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? ඒ අතරින් මට මොන හරි දෙයක් තියෙනවා. විලි වහ ගන්න ඇඳුමක් නැති කොච්චර මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? ඒ අතින් මට මොන හරි තියෙනවා. බොණ්ඩ වතුර පොදක් නැති කී ලක්ෂයක් මේ ලෝකේ ජීවත් වෙනවද? ඒ අතින් මට ඒ පහසුකම් තියෙනවා. හිසට වහලක් නැති කී ලක්ෂයක් මේ ලෝකේ ජීවත් වෙනවද? බැංකු නායකින් හරි ගත්ත ඉඩමක හදපු ගයක් මට තියෙනවා. පුබ්බේච කත පුඤ්ඤතා කියලා කිව්වේ ඒක. ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද? මම ළමයින්ට කියන්නේ ඒකයි. Always think that you are fortunate enough. You are lucky because you have everything. Think about other people who don't have those facilities. Even a drop of water, they have to go. They have to walk to get some water. Most of them are feeling hungry. They don't have enough food. But we have. So don't waste. Don't waste. Don't waste. හොඳයි. පුබ්බේච කත පුඤ්ඤතා. එතකොට අපි පෙරපින් කළා කියලා දැන් පින් නොකර ඉන්න එපා. හේතුව අපේ මේ ගමන අපි ඉවර කළා නෑනේ. It's a long journey. It's a long journey. අපිට යන්න තියෙනවා. This is just නවතුම් පොළ. One destination. But not the final. We have to continue until we reach the final Nibbana. එතකන් අපි කරන්න ඕනේ මොනවද? පින් කරන්න. පින් කරන්න. Do good. That's what Buddha said. Avoid bad, do good. Sabba papassa karanang kusala upasampada ubbecha kata punyata. Atta sammapani. අත්ත සම්මා පණිදි. මොකද්ද මේ අත්ත සම්මා පණිදි? තමා මනාකොට පිහිටවා ගැනීම කියලා කියනවා. අපි ඔකට මෙහෙම ගමුකෝ well brought up කියලා කියනකො. මේක හරි වටිනවා. well brought up. ඒක වෙන්න ඕනේ. තමා මනාකොට පිහිටවා ගැනීම. මොකද්ද මනාකොට පිහිටවා? ඒ කියන්නේ තමන්ට පුළුවන් කමක් තියෙන්නට ඕනේ තමන්ගේ ඉන්ද්‍රිය පාලනය කරගන්න, තමන්ගේ හැඟීම් පාලනය කරගන්න. තැනකට ගියාම හරියට හැසිරෙන්න, කතා බහ කරන්න, ඇඳුම පැළඳුම හරි වෙන්න මේ සියල්ල. ඒක තමයි මේ කියන්නේ. ඊළඟට ওই අතරතුරේදී කායික සංවරය වගේම මානසික සංවරයත් අපිට තියෙන්න ඕනේ. මානසික සංවරය. ඒක තමයි මේ කිව්වේ. එතකොට මේ පුද්ගලයාට සමාජයේ ඕනම තැනක ගිහිලා ජීවත් වෙන්න පුළුවන් හැකියාව. ඒ විතරක් නෙවෙයි. දැන් පෞල් ජීවිතයක් ගත කරන අය බලන්න. ස්වාමියා තුල මේ ධර්මතාවයේ තියෙනවා නම්
බිරිඳ තුලේ ධර්මතාවයේ තියෙනවා නම් තමන්ගේ තරුණ දරුවන්ව අපි හදලා තියෙනවා නම් ඒ විදිහට මං කියවනේ well brought up කියන. එහෙනම් අපට අපේ දරුවන් පිළිබඳව බිරිඳ පිළිබඳව ස්වාමියා පිළිබඳව සැකක් බයක් ඇති කරගන්න උවමනාවක් නැහැ. කොහේ ගියත් අපි දන්නවා ඒ දරුවෝ හොඳට හැසිරෙනවා. ඒතම් මංගල මුත්තමක්. මේවා අවමංගල කරගත්ත ඇත්ත කොච්චර ඉන්නවද කියලා බලන්න. තමන්ගේ දරුවෝ තමන් හරියට ශික්ෂණයට පත් කරගන්න නැතුව තමන්ගේ බිරිඳව ශික්ෂණයට පත් කරගන්න නැතුව තමන්ගේ දරුවන් ඒ තත්ත්වයට පත් කරගන්නේ නැතුව අද මානසික වශයෙන් පීඩා විඳින ස්වාමීවරු භාර්යාවරු දෙමව්පියෝ කොච්චර ඉන්නවද හිතන්න. මේ තමන්ගේ ජීවිතය යහපත් කරගන්න බුදුහාමුදුර අපට උගන්වපු මාර්ගෝපදේශ මේ ගුරුහරුකම් මේ ටික ඇති තව ඉස්සරහට තියෙනවා මේ ටික ඇති අපට මේ PhD යන්න ඕනේ නැහැ. මේ විශ්වවිද්‍යාලේ ජීවිතේ විශ්වවිද්‍යාලේ ජීවිතේ නැමැති විශ්වවිද්‍යාලෙන් අපි උගත යුතු පාඩම් මේවා බලන්න සමාජ දෙස ඇස්සරලා බලන්න open your eyes and look at the society. අපිට තියෙන හුඟා දේවල් ඉගෙන ගන්න. අත්ත සම්මා පණිදිච ඒතම් මංගල මුත්තමක්. මං කිව්වා හුඟක් ඉක්මනට මම මේ ටික ඉවර කරන්න බලාපොරොත්තු වෙන අද මේ සූත්‍රයේ කොහොම හරි සාකච්ඡා කරලා ඉවර කරන්න. ඊළඟට තුන්වෙනි එක බාහු සච්ච සිප්පංච විනයෝච සුසික්කිතු. ඊළඟට සුභාසිතාච යාවාචා සුභාසිත වචනේ. හරි? එතන තියෙනවා 1 2 3 4. මේ තමන්ගේ විශ්වවිද්‍යාල නැමැති ජීවිතෙන් අපි උගත යුතු පාඩම් බාහු සච්ච බෞස්ෘත වෙන්න. අපි විශ්වවිද්‍යාලයට යනවා. අපි ඉගෙන ගන්නවා මං කියවනේ you are an educated man. සහතික ගොඩක් තියෙන අපි ගහගෙන තියෙනවානේ බිත්තියේ. නමුත් ඒ මොන සහතිකේ අපිට තිබුණත් අපිට හොඳ නරක දෙක තේරුම් බේරුම් කරගන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද? බාහු සච්ච. මෙතරත් බුදුහාමුදුරු ඉගන්නවා. බෞස්ෘත බව. හොඳට අහන්න. දැනීම දියුණු කරගන්න. ඒක නා profound knowledge. හරි? බාහු සච්ච අපි කියමු knowledge. We can gain knowledge by reading, listening. Knowledge. මේකට තමයි අපි හඹා යන්නේ. අපේ දරුවන් අපි යොමු කරන්නේ මේකට. බෞස්ෘත වෙන්න. බෞස්ෘත. හැබැයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ බාහිර ලෝකයේ ශිල්ප දැනීමට වැඩිය තමන්ගේ ජීවිතය පිළිබඳව බෞස්ෘත වීම සඳහා අවශ්‍ය කරන දේ මෙයා කරන්න. මේක ධර්මය. ධර්මය ගැන ඔබ බෞස්ෘත වෙන්න. බාහිර ලෝකෙත් වෙන්න. ඒ අතරතුරේදී ධර්මය ගැනත් ඔබ බෞස්ෘත වෙන්න. හරි? එතකොට හොඳ දැනීම තියෙනවා. හරි. ඊළඟට මේ දැනීමත් එක්කම එනවා සිප්පංච මෙන්න ශිල්ප. මොකද්ද මේ ස්කිල්ස් කියලා අපි කියනවා. ස්කිල්ස්. දැන් මේ සිප්ප කියන වචනේ එනකොට මතක තියාගන්න ඒක බොහොම හොඳට තේරුම් ගන්න පුළුවන්. සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතය ගැන බලන්න. යසෝදරා කුඹරියේ එක් සම්බන්ධ වෙනකොට මේ විවාහ යෝජනාවල් එනකොට ඒ ප්‍රාන්තවල රජවරු කිව්වා සිද්ධාර්ථ මොනවද ඉගෙන ගත්තේ? කිසි දෙයක් ඉගෙන ගත්තේ නැහැ. ඔහු දන්න දෙයක් නැහැ. ඔහු ඉගෙන ගත්ත දෙයක් නැහැ. අපේ දූ කුමරේ සිද්ධාර්ථට දෙන්න නම් එයා ශිල්ප දක්වලා පෙන්වන්න ඕනේ. හරඹ කරලා පෙන්වන්න ඕනේ. මොනවද හරඹ? කඩු හරඹ, යුද දුණු හරඹ, අශ්වයා පිටින් ගමන් කිරීම, ඊළඟට ඇතා පිටින් ගමන් කරලා ඒ කරන හරඹ. ඒ කියන්නේ රාජ්‍ය පාලනයට අවශ්‍ය කරන ස්කිල්ස්. දක්ෂතාවේ. ස්කිල්ස්.
මේක අපිට වර්ධනය කරගන්නත් පුළුවන්. සමහර වෙලාවට මේක උත්පත්තියනුත් එනවා. හැකියාව. දැන් ওই පුංචි දරුවෝ සමහර වෙලාවට කොහෙවත් ගිහිල්ලා මොනවාක්වත් ඉගෙන ගන්න නැතුව වාද්‍ය භාණ්ඩනය කරනවා, සින්දු කියනවා, නටනවා, ගණන් ගැන නොයිකුත් දේවල් කියනවා. ඔබ දැකලා ඇතිනේ. හැකියාව, ස්කිල්ස්. දැන් මේ නූතන අධ්‍යාපන ක්‍රමේ මේක පාවිච්චි කරන knowledge skills. හැබැයි මේක තිබුණත් වැඩක් නැහැ. මේක තිබුණත් වැඩක් නැහැ. මොකද්ද? ශිල්ප. එතකොට කලා ශිල්පෙන්න පුළුවන් ඕන දෙයක්. චිත්‍ර අඳින්න පුළුවන්, කැටයම් වෙන්න පුළුවන්, වෘත්තීයමය වෙන්න පුළුවන්, ඊළඟට ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන්, මොනවා හරි ස්කිල්ස්. දැන් අපේ දහම් පාසලටත් අපි ආවහම ළමයින්ගෙන් අහනවා ඔයගලන්ට මොනවද ස්කිල්ස් තියෙනවද? කියන්නේ මියුසික් කරන්න පුළුවන්ද? ඩාන්සින් පුළුවන්ද? කියන්න සින්දු කියන්න පුළුවන්ද? මොනවද ස්කිල්ස්? ඒගොල්ලන්ගේ විශේෂ හැකියාවන්, දක්ෂතාවයන්. මං කියවනේ දැන් මේ බාහුසත්‍ය තිබුණත් වැඩක් නැහැ. බහුශෘත භාවයේ profound knowledge skills. හැබැයි මෙන්න මේක තියෙන්න ඕනේ. විනයෝච සුසික්කිතෝ well discipline. well discipline. ඕක නැත්තම් වැඩක් නැහැ. ඇයි? විනය, ශික්ෂණය. ශික්ෂණය, හික්මීම. මෙන්න මේක තමයි ඕනේ. විනයෝච සුසික්කිතෝ well discipline. තැනකට ගියාම අපි දැනගන්න ඕනේ හැසිරෙන විදිය, කතා කරන විදිය, කන බොන විදිය, ඇඳුම පැළඳුම, අපේ සියලු දේ පිළිබඳවම අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒක තමයි well discipline කියලා කියන්නේ. මේ තිබුණත් මේක තිබුණත් මේ ටික නැත්තම් මේ ටික ඔක්කොම හොදගෙන යනවා. මේක රැකෙන්නේ මෙන්න මේ දෙකෙන්. ඒ නිසා අධ්‍යාපනයේදී විශේෂයෙන් මේ දෙක ගැන කතා කරන අතරතුරේදී විශේෂයෙන් මේ ශික්ෂණය උගන්වනවා. පන්ති කාමරේ හැසිරෙන්න ඕන හැටි, විනයානුකූලව ජීවිතය ගත කරන්න ඕන හැටි, නීති රීති වලට අවනත වෙන්න ඕන හැටි, පාරේ ගමන් කරන්න ඕන හැටි, වැඩිහිටියෙක් දැක්කහම කරන්න ඕන දේවල්. මේ සියල්ල මේ විනය. අද මේක නෑ. අද නෑ. ඇයි? knowledge. සමහර වෙලාවට මම මෙහි ඔය ඉස්කෝල වලට යනවා. පන්ති වලට. කකුල් දෙක මේ සූඩ තියාගෙන ඔය ඉන්නවා. මං ගිහිල්ලා ඉතින් වාඩි වෙලා කතා කරලා මං ඉතින් ඒගොල්ලන්ට පැහැදිලි කළා මම ශ්‍රී ලංකන් I'm a Buddhist ඔක්කොම පැහැදිලි කරලා දීලා අපේ ඉස්කෝලවල අපේ තිබුණ චාරිත්‍ර ගැන ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ගුරුවරයා පන්තියට එනකොට අපි නැගිටලා එයාට ගෞරව කරන හැටි, ගුරුවරයා ඉස්සරහ අපිට අපි මෙහෙම කකුල් දෙක මේ සුඩ දාගෙන ඉන්නේ නැති හැටි, අපි ගෞරවයේ ගුරුවරයාට එයා අපිට අධ්‍යාපනය දෙනවා. So we have to respect them. ඒ කියනවා ඉස්සරහට. ඒ කියනකොට ටිකක් ඒගොල්ලෝ කල්පනා කරලා බලන්න. මොකද දැන් මේ නූතන සමාජයේ මේක ගැන කල්පනා කරුවා මිසක් මේ නෑනේ. ඇඳුම ගැන බලන්න. තැනකට ගියාම කන බොන හැටි බලන්න. හැසිරෙන හැටි බලන්න. මේ ඔක්කොම බුදුහාඳුර අපට ඉගැන්නුවා. හරි. ඊළඟට සුභාසිතාචයා වාචා. හොඳ වචන. ළමයින්ට උගන්වන්න. හොඳ වචන. හොඳ වචන. ප්‍රිය වචන. යහපත් වචන අපි කතා කරන්න හැමතිස්සෙම. නරක වචන, හිත කීරි ගහන, හිත පෑරෙන වචන කතා කරන්න බා. Don't use harsh words. Good words. Polite words. Good. දැන් මෙතනදී විනෝජ සුසික්කිතෝ කියලා කියපුවාම
මේක ශික්ෂණයනේ well trained well disciplined කියලා කියනවා. අපි මේ train කියන එක ගමුකෝ trained. දැන් සමහර වෙලාවට ඔබ දැකලා ඇති තිරිසන් සතු train කරනවා. බල්ලෝ බලල්ලු කොටි සිංහයෝ වලස්සු ඔය සර්කස් වල මේ ඒකට ඔබ කියයි ඒගොල්ලොත් විනෝදකාරී. හැබැයි එකක් තියෙනවා. ඒගොල්ලෝ පුහුණු කළාට යම්කිසි රාමුවක් තුල ඒගොල්ලෝ පුහුණු වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලන්ට තියෙනවා මෙන්න මේක කරන්න එච්චරයි. එතනින් එහාට දන්නේ නැහැ. මිනිස්සු හැම නෙවෙයි. මිනිස්සයේ පුහුණු කරනවටත් එහා ඒ මිනිස්සයාට යමක් තියෙනවා. හිතන්න. අරුන්ට එහෙම හිතන්න බුද්ධියක් නැහැ. ශික්ෂණයක් තියෙනවා. එච්චරයි. හරි? සුභාසිතාච යා වාචා. හොඳ වචන. ඊළඟ හතරවෙනි එක. මාතාපිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ. ඊළඟට අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තම. මාතාපිතු උපට්ඨානං උන් හොඳට එනවා. මාතා පිතු උපට්ඨාන. මේ බුදුහාමුදුරුවෝ වහන්සේ වැඩ හිටපු කාලේ ඒ සමාජය තුල මේ පැවතිච්ච ක්‍රමයක් තිබුණා. මම කියවනේ මේ ජීවිතේ කොටස් තුනකට බෙදලා තිබුණයි කියලා. ලාමා කාලයේ, තරුණ කාලයේ, වෘද්ධ කාලයේ කියලා. දැන් මේ ඉස්සෙල්ලා මම කතා කළානේ අසේවනාච බාලාණං පතිරූපදේශ වාසෝච බාහුසච්ඡංච සිප්පංච කියලා. එතකොට එක ඒ කියන්නේ පළවෙනි ගාතාව, දෙවෙනි ගාතාව, තුන්වෙනි ගාතාව මේ තුන අපිට හිතන්න පුළුවන් මේ ළමා කාලේදී කළ යුතු දේ. පොඩ්ඩක් මේ ගැන කල්පනා කරලා බලන්න. තේරෙනවද? ළමා කාලයකදී ඒ ජීවිතේ සකස් කරන්ඩ බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන මංගල කරුණු. මං ආපහු එතෙන්ට යන්න බලාපොරොත්තුවක් නැහැ. දැන් මං කියවනේ පළවෙනි ගාතාව, දෙවෙනි ගාතාව, තුන්වෙනි ගාතාව ඔබ පොඩ්ඩක් සටහනක් දාලා තියාගන්න. මේක ළමා කාලයේ වෙනුවෙන් කියලා මේක මගේ අදහසක්. තේරුණානේ? මගේ අදහසක්. මට හිතුණා එහෙම වෙන්න ඇති දෝ කියලා. ඉතින් ඒක මං විවෘතව ඔබටත් කියනවා ඔබට ටිකක් හිතලා බලන්න. හැබැයි ඒක එසේමයි කියලා පිළිගන්න එපා. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. හරි? එතකොට පළවෙනි ගාතාව, දෙවෙනි ගාතාව, තුන්වෙනි ගාතාව බොහෝ විට ළමා ජීවිතයට අදාළ. එතකොට ඔබ මං ඉස්සෙල්ලා කිව්වනේ අනිත් ඒවාට අදාළ නැහැ කියලා හිතන්න එපා. මේ මට හිතිච්ච හැටි. එතකොට සම්පූර්ණ ජීවිතය සකස් කර ගැනීමේදී කොටස් තුනකට බෙදලා තියෙනවා නම් එතනදී අපි විශේෂයෙන් අනුගමනය කරන්න ඕනේ දේ. හොඳයි. ඊළඟට බලන්න මාතාපිතු උපට්ඨානං, ඊළඟට පුත්තදාරස්ස සංඝෝ, ඊළඟට අනාකුලාච කම්මන්තා. ඔන්න. දැන් අපි වැඩිහිටි තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. පැහැදුනානේ? එතකොට විනය අනුකූලව අපි ශික්ෂණයක් ලබාගෙන ඔක්කොම කළා. ඊට පස්සේ ඔන්න දැන් අපි දීඝතල වෙනවනේ. විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ අපිට වගකීම් ගොඩක් තියෙනවා. මොනවාද වගකීම්? මාතාපිතු උපට්ඨානං. මාතාපිතු උපට්ඨානං. අම්මා තාත්තට සලකන්න බලන්න අම්මා තාත්තා පිළිබඳව. ඒකට ඔබ දැන් කල්පනා කරා ඕක අම්මා තාත්තා ගැන හිතන්න අම්මා තාත්තට සලකන්න මේ වැඩිහිටියෙක් වෙන්න ඕනේද පොඩි ළමයින්ටත් අපි නෑ මම ඒකයි කිව්වේ පොඩක් හිතන්න කියලා. දෙන්න මේක මගේ අදහසක්. අපි පොඩි කාලේ ඉඳන් අපි ළමයින්ට උගන්වන අම්මා තාත්තට සලකන්න. Please attending on the mom and dad. Attend your mom and dad. Look after them well. ඒකනේ කියන්නේ මාතා පිතු උපට්ඨාන. මට අපේ මේ දහම් පාසලේ දෙමව්පියොත් යෝජනාවක් කළා තිබ්බා හාමුදුරුවෝ දෙමව්පියන්ට සලකන හැටි අපේ දරුවන්ට පොඩ්ඩක් කියලා දෙන්න. මම අපි පස්සේ බලාපොරොත්තු වෙන ඒ පිළිබඳව දීර්ඝ පොඩි වැඩසටහන් ටිකක් ඉදිරිපත් කරන්න. ඒක කාලානුරූපව. ඒතර දෙමව්පියන්ට සලකන මාතා පිතු උපට්ඨාන, මෑණියන්ට පියාණන්ට උපස්ථාන කිරීම. කියන්නේ දැන් ඒගොල්ලෝ අපිව හදලා වඩලා පෝෂණය කරලා අපේ කරදඩු මහත් කරලා ඉවුරුනාට පස්සේ අපේ යුතුයකමක් තියෙනවානේ අපු වෙනුවෙන්
දිවා රෑ කැප වෙච්ච අපේ මෑණියන්ට පියාණන්ට අපි උපස්ථාන කරන්න. උපස්ථාන කරන්න. මං හිතන්නේ මේක අමුතු කරන්න ඕන දෙයක්. දිගට කතා කරන්න ඕන දෙයක්. මේක වෙනම මාතෘකාවක් ගානක් මේ මාතෘකාව කතා කරන්න තියෙන නිදර්ශනත් එක්කලා. නිදර්ශනත් එක්කලා. මොකද මට ඇහිච්ච දේවල් මම දැකපු දේවල් තියෙන ඕන තරම්. ඕන තරම්. තේරෙනවද? එක සංවේදී සිද්ධියක් විතරක් මම ඔබට කියන්නම්. මේ ඕස්ට්‍රේලියා මෙල්බර්න් වල දැන් තියෙනවානේ වැඩිහිටි නිවාස ඒජ් කෙයා සෙන්ටර්ස්. අපේ අම්මා කෙනෙක් දාලා පුතෙක් අම්මගේ පුතා උදේ මේ අම්මට වැඩට යන ගම සස්ටජන් ටින් එකක් අරගෙන යනවා. මේක මං වත් තැන් වල කියලා තියෙනවා. අරන් ගිහිලා දෙනවා රිසෙප්ෂන් එකේ ඉන්න නෝනට. Please give this to so and so. Who is it? That's my mom. අහන කාටද? That's my mom. Why can't you take it and give it to her? අරයා කියනවා. අයි උඹට බැරි එක ගිහිල්ලා අම්මට දෙන්න. No time. No time. It's okay. අරයා සස්ටජන්ටින් එක අරගත්තා පුතා ගියා. එයාට no time. අර නෝනා සස්ටජන්ටින් එක අරගෙන ගිහිල්ලා අර අම්මට දුන්නා. මේක ඔයාට දෙන්න කිව්වා. කවුද? පුතා. කෝ? පුතා ගියා. ගියා. අර අම්මා සස්ටජන්ටින් එක පපුවට මෙහෙම තද කරගෙන අර පිට කරපු හුස්මේ අම්මගේ මුළු ජීවිත කතාවම තියෙනවා. ඒ නෝනා මට කිව්වා හාමුදුරනේ මෙහිම දේවල් සමාජෙ සිද්ධ වෙනවා. මාතා පිතු පට්ට. යම් ඇස් ටික පියාගෙන සස්ටජන්ටින් එක පපුවට තද කරගෙන කල්පනා කරන්න ඇති පුතේ. ඔබ මගේ කුසට ආපු දවසේ ඉඳලා ඔබ වෙනුවෙන් මං කොච්චර කැපවීම කරන්න ඇත්ද? මම බඩගින්නින් ඇත්ද? මම නිදිවරන්න ඇත්ද? මට පහසුවෙන් නිදාගන්න බැරුව මම කොච්චර වේදනාවෙන් ඉන්න ඇත්ද? ඔබ මේ ලෝකයෙන් එළිය දකින්න මං කොච්චර දුක් විඳද? මේ මල මුත්‍ර මං හරියට රත්තරන් වගේ මං ඒවා අත ගන්න. මට පිළිකුලක් තිබ්බේ නැහැ. මට කැතක් තිබ්බේ නැහැ. අද මාතා පිතු උපට්ඨාන. මේවා මං කියන්නේ ඔබට හිතන්න. ඔබට හිතන්න. ඊළඟට පුත්ත දාරස්ස සංඝෝ. ඔබ දැන් විවාහ ප්‍රාප්ත නම් පුත්ත දාරස්ස සංඝෝ ඔබට යුතුයකමක් තියෙනවා. Looking after the children and wife. That's your duty. පුත්ත දාරස්ස සංඝෝ දරුවන් පිළිබඳව තමන්ගේ බිරිඳ පිළිබඳව හොයලා බලන්න. අඩුපාඩු හොයලා බලන්න. අවශ්‍ය දේ හොයලා බලන්න. පුත්ත දාරස්ස සංඝෝ කියලා කියපුවාම සංග්‍රහ කරනවා. ඔබ දන්නවනේ. කැම බීමේ සංග්‍රහ කරනවා. ඇඳුම් පැළඳුම් බේත් වලින් අරගෙන මේකේ ඔක්කොම සංග්‍රහ. හැබැයි සමහර වෙලාවට අපි මේවා ලැබෙන්න සලස්වනවා. පෙන්වන්නේ ගෙදර ෆ්‍රිජ් එකේ කැම තියෙනවා. අල්මාරිය ඇඳුම් පැළඳුම් තියෙනවා. අරගේ බේත් තියෙනවා. මේ හැමදේම තියෙනවා. මේ ලැබෙන්න සලස්වනවා. හැබැයි ඒකම නෙමෙයි. ඒට එහා ගිය තව දෙයක් තියෙනවා. මේ පවුලේ සුරක්ෂිතතාවය බැඳීම තියෙන්නේ මේ සියලු දේවල් මත නෙවෙයි. ඒ කොච්චර දේ තිබුණත් මේ සංග්‍රහයට ආදරය
සෙනෙහස නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා මේ සංග්‍රහයට මේ ටිකත් අඩංගු කරන්න. තමන්ගේ ස්වාමියාට ආදරය කරන්න, සෙනෙහස දක්වන්න. තමන්ගේ බිරිඳට ආදරය කරන්න, සෙනෙහස දක්වන්න. තමන්ගේ දරුවන්ට ආදරය කරන්න, සෙනෙහස දක්වන්න. සමහර ලාවට දරුවන්ට ආදරයට වැඩිය, දරුවන්ට සෙනෙහස කරනවට වැඩිය ඔබ අපේ ගෙදර ඉන්න තිරිසන් සතාට ඔබ ආදරය කරනවා, සෙනෙහසේ දක්වනවා. ඔබ වැඩ ඇල්ල ගියාම දුවගෙන එනවා. ඇත්ත. ඇඟට පයින්නවා, මූණ ලේව කනවා. කුටියේ වාඩි කරෝගෙන ඔළුව අත ගන්නවා. ටීවී එක බල බල කන ගමන් ඌටත් කණ්ඩ දෙනවා. පුතා බලාගෙන ඉන්න තාත්තා ආදරේ මට නෙමෙයි බල්ලට. අම්මා ආදරේ මට නෙවෙයි බලු පැටියට පූසට. ප්‍රශ්න. ඒතම් මංගල මුත්තමන් බුදුහාමුදුරෝ දේශනා කෙරුවේ. ඊළඟට අනාකුලාච කම්මන්තා. මොකද්ද? නොකල යුතු වෙළඳාම් තියෙනවා. blameless jobs. අනාකුලාච කම්මන්තා කියලා කිව්වේ ඒක. නොකල යුතු වෙළඳාම්. සිගාලෝවාද සූත්‍රෙ හිමි ගැන්වුවානේ. මොනවද? ආයුධ වෙළඳාම් කරන්න එපා. ඊළඟට සත්තු වෙළඳාම්, මිනිස්සු වෙළඳාම් කරන්න එපා. විස වෙළඳාම් කරන්න එපා. ඔය ආදි වශයෙන් ඉගැන්වුවානේ. මම මේවා දීර්ඝ වශයෙන් ප්‍රකාශ කරන්නේ. තමන්ගේ ජීවනයේ පවත්වාගෙන යෑම සඳහා මුදල් උපයා ගැනීමේදී නිවැරදි ආකාරයට බැනුම් අහන්න නැති විදිහට අපි ඒ කටයුතු ටික කරන රැකියාව. ඒකයි. ඇයි? දැන් බලන්න. වස බුදුහාමුදුරු එපා කිව්වනේ. ඊළඟට මිනිස්සු විකුණනවා. වහල් වෙළඳාම්. ඒකත් බුදුහාමුදුරු එපා කිව්වා. වහල් වෙළඳාම්. අද මිනිස්සු සල්ලි වලට අරගන්නවා. අරගෙන ගණිකා වෘත්තිය යොදවනවා. එතකොට මොකද වෙන්නේ? දැන් බලන්න මේ හැම එකකින්ම ප්‍රශ්න මේක නරක වෙනකොට මේ ටික දරුවන්ට ඒක ටික එනවා. ඊළඟට ඒ දෝෂාරෝපණේ ඔබ මේ ලෝකෙට බිහි කළ අම්මා තාත්තට එනවා. මේ හැම දෙයක්ම චේන් එක වගේ එකින් එකට බැඳිලා තියෙනවා. ඒ නිසා අනාකුලාච කම්මන්තා. ඒවා එපා. පින්නතුනි, මං මුලින් ඔබට මතක් කළා අද කොහොම හරි මේ මංගල සූත්‍රයේ සාකච්ඡා කරලා අපි ඉවර කරනවා කියලා. නමුත් කතා කරගෙන යනකොට මගේ හිතට එන අදහස් ප්‍රකාශ කිරීම තුලින් කාලේ බොහොම ගත වෙලා තියෙනවා. නොදැනුවත්වම මල්ලි මතක් කළා පැයකට වැඩි හාමුදුරුනේ කියලා. දැන් සුදුසු වෙලා මං හිතන්නේ මේකට විරාමයක් දීලා ආපහු දෙවැනි අධීරයට අපි ඊළඟ සතියේ යන්න සමන් බලාපොරොත්තු වෙනවා. මේ කියපු කාරණා පින්නතුන් හොඳට හිතන්න. නැවත හිතන්න. ඒ හිතාගෙන යෑම තුලින් තමයි ඔබට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන්කමක් තිබෙන්නේ. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මදි ගච්ඡති කියලා කිව්වනේ. නොසිතන මිනිසයා ආධ්‍යාත්මික වශයෙන් විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ හිතන්න. හිතන්න. මේ කිව්වේ food for the thoughts. හොඳයි. අපි ලබන සතියේ මේ ටික අපි සාකච්ඡා කළා නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අපි හිතනවා. මං හිතනවා. හොඳයි. අද අපි මංගල සූත්‍රයේ අවශ්‍ය කරන කාරණා පිළිබඳව මූලික කරුණු ටිකක් සාකච්ඡා කළා. ගාථා 4යි අපිට ඉවර කරන්න පුළුවන් කමක් ලැබුණේ. ඊතුරු ටික අපි ඊළඟ සතියේ කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. අද විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡාවේදී
අපි උපදවගත්තා වූ ඒ පුණ්‍ය සිටිවිලි ශක්තිය ආශිර්වාදයක් කරලා අද ජන්මදිනය අනුස්මරණය කරන නුවන් සිල්වා පුතුණුවන්ට ආශිර්වාද කරන්නටයි කියලා සමන් සිල්වා මහත්මයා අපිට මතක් කළා. අපේ දායක මහත්මයෙක් අපේ විහාරස්ථානයේ බොහොම කුලූපක හිතවත් දායක පවුලක්. ඉතින් අපි හදවතින් මේ පුතුණුවන්ට ආශිර්වාද කරනවා පුතාගේ ජන්මදිනයේට. අපි මේ ධර්ම සාකච්ඡා පවත්වලා උපදව ගත්තා වූ ඒ ධර්ම දානමය පුණ්‍ය ශක්තියෙන් නුවන් පුතා ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස හේතු වේවා. ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා. ඔබේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියින් අප නමින් මිය පරලෝකීය මව් දෙමාපිය ගුරුවරු සියලු ඥාති මිත්‍රාදීන්ට දෙවියන්ටත් ඔබ හැම දිනාටමත් එකසේ හේතු වීමෙන් සාංශාරික දුකින් ඈතර ලබන පරම ශාන්ත නිවන් සුව පිණිස මේ පින් හේතු වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.